නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන්ට ඊටමත් දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණා. ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ ශ්‍රී සද්ධර්මයත් ශ්‍රවණය කරගන්නට මේ පින්වතුන්ට ලැබෙනවා. ඒ නිසා මේ පින්වතුන් ඊටමත් වාසනාවන්තයි කියන කාරණාව මුලින් මතක් කරන්න ඕනේ. ඉතින් මේ වාසනාව නසා ගන්න නැතුව බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න හැටි පිළිබඳව තමයි මේ ධර්මානුශාසනාවලින් මේ අතන්ට උපදෙස් දෙන්නේ. ඉතින් පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් පියසීලී මහත්මිය විසින් මිය පරලෝකීය BDA ගුණසේකර පියාණන්ට සහ KL දෙලිනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්වතුන් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ පියසීලී මෑණියන්ගේ මිය පරලෝකීය මෑණියන්ගේ සහ පියාණන්ගේ විශ්‍රාම වැටුපින් හරියට පින්දහම් කරලා දෙමව්පියන්ට අනුමෝදන් කරලා තියෙනවා. අඟුලිමාල සෑයට වෑල්ඩින් ප්ලාන්ට් එකක් සහ කම්ප්‍රෙසර් මැෂින් එකක් පූජා කරලා තියෙනවා දෙමව්පියන්ට පින් පිණිස. අද දවසේ ඒ පිනත් සිහි කරලා අම්මයි තාත්තාට මේ ධර්ම දාණයෙන් පිනත් අනුමෝදන් කරන්න එතුමිය බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙමව්පියන් සිහි කිරීම, පින් රැස් කිරීම කුයි තරම්නම් හොඳද? එහෙනම් හොඳට ධර්මය ශ්‍රවණය කරන්න, හොඳට ධර්මයේ ශ්‍රවණය කරපු පින් අනුමෝදන් කරන්න පුළුවන් අන් අයට. ඉතින් අද දවසේ ඊටමත් විශේෂ, ඊටමත් සුන්දර ධර්ම දේශනාවක් තමයි අද තියෙන්නේ. කලාතුරකින් අහන්න ලැබෙන ධර්ම දේශනාවක්. ඒ තමයි පින්වතුනි, අද අපි දේශනා කරන්නේ සාරිපුත්තයන් වහන්සේ අරහත්ත්වයට පත් වූ හැටි. ඒකට සාරිපුත්තයන් වහන්සේ පැවිදි වෙනකොටම සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා සෝවාන් වෙලා හිටියේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා උපතිස්සයන් වහන්සේ සෝතාපන්න වුණා. උපතිස්සයන් තමන්ගේ යාළුවාගෙන් බණ අහලා යාළුවා සෝවාන් වුණා. කෝලිතයන්. ඉතින් ඒ උත්තමයන් වහන්සේලා රජගහනුවර වේළුවන කලන්දක නිවාපේ පැවිදි බවට පත් වුණා. ඉතින් පැවිදි බවට පත් වෙලා ඊටමත් කෙටි කාලයකින් සතියක් කමාරක් ඇතුළත භාග්‍යතුන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නවා සාරිපුත්තයන් වහන්සේ. අරහත්ත්වයට පත් වෙලා නැහැ. එතකොට පින්වත්නි, එදා සූකර කතලෙනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට දීඝනක කියලා බ්‍රාහ්මණෙක් පිරිවැජියෙක් පැමිණියා. ඒ සිද්ධිය තමයි අද ධර්ම දේශනාවට අරමුණු කරන්නේ. නමුත් ඊට කලින් කියන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ 10 ගුණ තියෙනවානේ. ස්වාක්ඛාතෝ මනවින් දේශනා කරලා තියෙන්නේ. සම්දිට්ඨිකෝ, ඒ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. ඒ ධර්මයේ පරලෝකයේ දකින්න එක නෙවෙයි, මේ ජීවිතේම දකින්න එක. අකාලිකෝ, ඒ ධර්මයේ කාලයකට අයිති නැහැ.
හේතුඵල ධම කියන්නේ කොයි කාලෙටත් සනාතන ධමයක්. අකාලිකෝ ඒහි පස්සිකෝ මේ ඇවිත් බලන්න කියලා ඕනම කෙනෙකුට විවෘත කරන්න පුළුවන් ධර්මයක්. ඊළඟට ඕපනයිකෝ මේ ධර්මයේ අනිත් අයට ගලප නෙවෙයි තමා තුළට ගලපලා තමා තුළින් අවබෝධ කරන්න තියෙන ධර්මයක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තා තම තම නැනපමණින් අවබෝධ කරන්නේ. ඒ නම් හොඳටම පැහැදිලි පින්වත්නි මේ සූත්‍ර දේශනාවෙන්. ඇයි එහෙම හොඳටම පැහැදිලි කියලා මම කිව්වේ? මේ එකම දේශනාව කරද්දී කෙනෙක් රහත් වෙනවා කෙනෙක් සෝවාන් වෙනවා. එකම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ බ්‍රහ්මස්වරෙන් බුද්ධ වචනයමයි ඇහෙන්නේ. ඊළඟ එක ළඟ ඉඳලාමයි ධර්මය අහන්නේ. එක්කෙනෙක් සෝවාන් වෙනවා එක්කෙනෙක් රහත් වෙනවා. ඒකට හේතුව මොකද? ඒ තමයි තමන්ගේ ප්‍රඥාව. ඒ වගේම තමයි අද කාලේ උනත් ධර්මයක් දේශනා කරනකොට එක්කෙනෙක් පැහැදෙනවා, එක්කෙනෙක් අපහදිනවා, එක්කෙනෙක් වාද කරනවා, එක්කෙනෙක් තර්ක කරනවා. මේ විදිහට එකම ධර්ම දේශනාව මුල් කරගෙන මිනිස්සු එක එක විදිහට ඉන්න හේතුව දේශකයාණන් වහන්සේගේ වැරද්දක් නෙවෙයි. ඒ අහන මිනිසුන්ගේ තියෙන නුවණේ ප්‍රඥාවේ විමසන එකේ තියෙන වෙනස්කම් තමයි මේකට බලපාන්නේ. ඉතින් අපි හොඳට අද මේ ධර්ම දේශනාව ඉගෙන ගනිමු. මේ දීඝනක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ සූත්‍ර දේශනාව හරිම ලස්සනයි, ප්‍රඥා ගෝචරයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ සූකර කත ගල්ලෙනි. අදටත් තියෙනවා ගිජ්ජකූටේට නැංගහම සූකර කත ලේන. අනේ මේ සූත්‍ර දේශන අහලා කියවලා දැනගෙන හිත පහදවාගෙන දඹදිව ගිහිල්ලා ඒවා වන්දනා කරනකොට මුළු ශරීරෙම ශ්‍රද්ධාවෙන් පිනා යනවා. අනේ මෙතන නේද බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. මෙතන නේද අපේ සාරිපුත්තයන් වහන්සේ අරහත්ත්වයටපත් උනේ කියලා සිහි කරනකොට හරි සතුටක් හිතට ප්‍රසාදයක් ඇති වෙනවා. ඉතින් පින්වත්නි එදා සූකර කතලෙනට දීඝනක කියන පිරිවැජියා මේ අන්‍යාගමික තාපසයා පැමිණියා බුදුරජාණන් වහන්සේ වෙත. පැමිණිලා කතා බහ කරලා දීඝනක පිරිවැජියා කියනවා බවක් ගෞතමයන් වහන්සේ මගේ දෘෂ්ටිය මෙන්න මෙහෙම එකක්. මගේ අදහස මේකයි. ඒ තමයි මම සියලු දේටම අකමැති. මං කිසිම දෙයකට කැමති නැහැ. බුදු කෙනෙක් බණ කිව්වත් කැමති නැහැ. වෙන කවුරුවත් කිව්වත් කැමති කිසිම දෙයකට මං කැමති නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් අග්ගිවේසන කියන්නේ අය ගෝත්‍ර නාමය. පින්වත් අග්ගිවේසන සියලු දේට මං අකමැති කියන දෘෂ්ටියක් ඇද්දී දෘෂ්ටියටත් අකමැතිද? දැන් කියන අදහස තමයි මං කිසිම දෙයකට කැමති නෑ කිව්වට මං කිසිම දෙයකට කැමති නෑ කියන අදහසට කැමති නේද කියන එක ඇහුවේ. ඊට පස්සේ කියා හිටනවා බවක් ගෞතමයන් වහන්සේ මේ දෘෂ්ටියට මං කැමති නම් එයත් එබඳු දෙයක්මයි. එයත් එබඳු දෙයක්. ඒකත් එහෙම තමයි. ඒකත් එහෙම තමයි. ඒකත් එහෙම. ඒ කියන්නේ මෙයා පටලැව්වා. හරි ඉතින් ඒකත් දෘෂ්ටියක් නම් ඒකත් එහෙම තමයි. ඒකත් එහෙම තමයි කියලා මෙයා දැන් ඒ කියන්නේ මෙයාට ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති වුණා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශිත එක්ක. බුදුරජාණන් වහන්සේ වදාලා අග්ගිවේසන ලෝකේ බොහෝ දෙනෙක් බොහෝ දෘෂ්ටි අල්ලාගෙන ওই විදිහට තමයි කියන්නේ. එයත් එබඳුම දෙයක්. එයත් එබඳුම දෙයක් කියලා. මොනවා කිව්වත් ඒකත් එහෙම තමයි. ඒකත් එහෙම තමයි. කියලා දැන් අද කාලේ ඔන්න මොකක් හරි දැන් බලන්න හාමුදුරුවන්ට අප හැදුනාට ඔය හාමුදුරුවොත් එහෙම තමයි. අර හාමුදුරුවොත් එහෙම තමයි. එයත් එහෙම තමයි. අනේ ඔය එහෙම තමයි කියලා ඔක්කොම එක ගොඩකට දාන එකක් තියෙනව නේද? දෘෂ්ටි අල්ලාගත්තට පස්සේ දෘෂ්ටි අල්ලා ගන්න කෙනත් හැම වෙලාවෙම කියනවා ඒකත් එහෙම එකක් තමයි. ඒකත් එහෙම එකක් තමයි කියලා. කියලා තමන්ගේ දෘෂ්ටියේම කරකැවෙනවා. ඉතින් ඔවුන් ඒ දෘෂ්ටිය පවා අත්හරින්නේ නැහැ. දැන් තමන්ගේ දෘෂ්ටියේ තියෙන දෙයක් කියලා දුන්නත් ඒකත් එහෙම තමයි කියලා ඒකත් තමන්ගේ දෘෂ්ටියටම කරකවලා ගන්නවා මිසක් දෘෂ්ටි අත්හරින්නේ නැහැ. ඒ කියන්නේ
දැන් අර දීගණක කිව්වනේ මං කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරුණ සහිතව පෙන්වන්නේ කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියන දෘෂ්ටියට කැමතියි කියලා. ඉතින් මෙයා ඒකට වචනයක් කිව්ව නෑ ඒකත් එහෙම තමයි. නෑ ඒකටත් මං කැමති නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ දෘෂ්ටියේ වැරද්ද දෘෂ්ටියේ තියෙන දෝෂේ පෙන්වලා දුන්නාට පස්සේ ඒකත් තමන්ගේ දෘෂ්ටියටම ගන්නවා මිසක් අත්හරින්නේ නැහැ. මේ ලෝකේ මිනිස්සු. පින්වත් අග්ගිවේසන මේ ලෝකේ යම් කෙනෙක් මෙහෙම කියනවාද ඒ කියන්නේ එයත් එබඳුම වූ දෙයක් තමයි. එයත් එබඳුම ඒ දෙයක් තමයි කියලා කියද්දී ඔවුන් අතරින් ස්වල්ප දෙනෙක් දෘෂ්ටි විස්තර කළා දෙනකොට ඒවා අත්හරිනවා. බොහෝ දෙනෙක් අත්හරින්නේ නැහැ දෘෂ්ටි. ස්වල්ප දෙනෙක් අත්හරිනවා. ඊට පස්සේ එයා වෙන දෘෂ්ටියකට අහු වෙන්නෙත් නැහැ. අරාය ඒ දෘෂ්ටියත් අල්ලගෙන තවත් දෘෂ්ටි වලට අහු වෙනවා. ඉතින් අද කාලේ වගේ නෙමෙයි අද කාලේ දෘෂ්ටි ජංජාලයකින් මිනිස්සු වෙල්ලා අගක් මුලක් හොයාගන්න බෑ. ඒ කාලේ මිනිසුන්ට දෘෂ්ටි වෙන් කරගන්න පුළුවන්. අද කාලේ මිනිසුන්ට දෘෂ්ටි වෙන් කරගන්නවත් බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් අග්ගිවෙස්සන මෙබඳු මතවාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැන් සමන බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ පිරිසක් ඉන්නවා මං සියලු දේටම අකමැති. පෙළක් ඉන්නවා මං සියලු දේටම කැමැති. තව කට්ටිය ඉන්නවා මං සියලු දේටම අකමැති. තව කට්ටියක් ඉන්නවා මං පෙළක් මේ දෘෂ්ටි වලට කැමැති පෙළක් දේවල් වලට අකමැති. ඔන්න දැන් හොඳට මතක තියාගන්න මේ සූත්‍රේ හරි ලස්සනයි. අවසානට විස්තර කරගෙන මේක ලිහින හැටි. මේ ලෝකේ සමහර අය ඉන්නවා එයාලගේ අදහස තමයි හැම දෙයකටම කැමති. සමහර අය ඉන්නවා හැම දෙයකටම අකමැති. සමහර අය ඉන්නවා සමහර ඒවාට කැමති සමහර දේවල් වලට අකමැති. දැන් දෘෂ්ටි කියන ඒවා විස්තර කරගන්න බැයි නම් තේරුම් ගන්නකො සමහර අය ඉන්නවා ඕනම කෙනෙක්ගෙන් බණ අහනවා. සමහර අය ඉන්නවා කිසි කෙනෙක්ගෙන් බණක් අහන්නේ නැහැ. සමහර අය ඉන්නවා පෙලක් අයගේ බණ අහනවා පෙලක් අයගේ බණ අහන්නේ නැහැ. හොඳට තෝරලා බේරලා තියෙනවා. ඉතින් මම ඔය ධර්ම දේශනා අහන මිනිසුන්ගේ හිත බෙදිලා තියෙන හැටි විස්තර කළේ. දෘෂ්ටි සමහර අය ඉන්නවා කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියන අදහසේ. සමහර අය ඉන්නවා කිසිම දෙයකට හැම දෙයකටම කැමතියි කියලා. සමහර අය ඉන්නවා පෙලක් දේවල් වලට කැමති පෙලක් දේවල් වලට අකමැති. ඉතින් මේ විදිහට ඉන්නකොට අග්ගිවෙසන ඔවුන් අතුරෙන් යම් ශ්‍රමණ බ්‍රාහ්මණෙක් ඉන්න පුළුවන් සියලු දේට මං කැමතියි කියන මෙබඳු වාද ඇතිව මෙබඳු දෘෂ්ටි ඇතිව. එතකොට ඔවුන්ගේ දෘෂ්ටිය තුල සරාගී බවට ලං වෙලයි ඒ දෘෂ්ටිය තියෙන්නේ. එකතු වීමට ලං වෙලයි. සතුටින් පිළිගැනීමට ලං වෙලයි. එහි සිත බැස ගැනීමට ලං වෙලයි. එහි ග්‍රහණය වීමට ලං වෙලයි. හැම දෙයකටම කැමතියි කියලා දෘෂ්ටි තියෙන කෙනාගේ හිත සරාගී වෙනවා. බැඳෙනවා. ඇලෙනවා. එකතු වෙනවා. ඔවුන්ගේ හිත ග්‍රහණය වෙලා තියෙනවා හැම අරමුණකටම. මං හැම දෙයකටම කැමතියි කියන දෘෂ්ටිය තිබ්බොත්. මං කිසිම දෙයකට කැමති නෑ කියලා යම් කිසි කෙනෙක්ගේ දෘෂ්ටියක් තියෙනවද? ඒ දෘෂ්ටිය විරාගී බවට එකතු නොවීමට සතුටින් පිළි නොගැනීමට සිත නොබැස ගැනීමට ග්‍රහණය නොවීමට ලං වෙලා තියෙන්නේ. මං කිසිම දෙයකට කැමති නෑ කියලා හැම දෙයක් ගැනම හිතෙන් ප්‍රතික්ෂේප කරනවා නම් එයාගේ හිත ඇල්ම දුරු වෙන පැත්තට තමයි තියෙන්නේ. කියපු ගමන් දැන් ඊටු ටික විස්තර කරන්න ඕනේ නැහැ. කියපු ගමන් දැන් මෙයාගේ අදහසත් මං කිසිම දෙයකට කැමති නැහැ කියන එකනේ. ඒතර බුදුරජාණන් වහන්සේ කැමති නැහැ කියන අදහස තියෙන කෙනා විරාගයේ පැත්තට නැඹුරුයි කියලා ප්‍රශංසා කළානේ. කරපු ගමම්ම මේ දීගණක පිරිවැජියා කියනවා. බවක් ගෞතමයන් වහන්සේ මාගේ දෘෂ්ටිය ඉහළින් වර්ණනා කරනසේක. මාගේ දෘෂ්ටිය වඩා ඉහළින් වර්ණනා කරනසේක. අගේ කියලා දැන් මෙයා ප්‍රීතිය ප්‍රකාශ කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දැන් මෙයාට මේ ප්‍රීති වාක්‍යනොත් මෙයාට වැරදුනා. නමුත් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන ආපු ක්‍රමයට විස්තර කරනවා.
හැම දෙයකටම කැමති කියන එක්කෙනාගේ හිත රාගයේ පැත්තට බැඳෙන පැත්තට යනවා. කිසි දෙයකට කැමති නෑ කියන එක්කෙනාගේ හිත නොයැලෙන පැත්තට යනවා. සමහර පිරිස් ඉන්නවා කැමති පෙලක් දේවල් වලට කැමති පෙලක් දේවල් වලට අකමැති. ඒ කැමැති එයාගේ කැමැත්ත මත සරාගී පැත්තට යනවා. අකමැත්ත මත විරාගී පැත්තට යනවා. දෙපැත්තටම මෙයාගේ හිත වැඩ කරනවා. පින්වත් අග්ගිවෙස්සන. එහිලා මෙබඳු ආද ඇති මෙබඳු දෘෂ්ටි ඇති සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ කියන්නේ සියලු දේයටම මං කැමතියි කියලා. ඒ දෘෂ්ටිය පිළිබඳව බුද්ධිමත් කෙනෙක් මෙහෙමයි නුවණින් විමසන්නේ. දැන් ඔන්න කෙනෙක්ගේ හිතේ අදහසක් තියෙනවා මං හැම දෙයකටම කැමතියි. හැම ආගමක්ම මම පිළිගන්නවා. හැම ආගමකම තියෙන එකක්. ඒකෙත් හොඳ තියෙනවා. ඊළඟ මේකෙත් හොඳ තියෙනවා. මේ හැම ආගමකින්ම එකක් කියලා දෘෂ්ටි තියන අය ඉන්නේ. හැම දෙයකටම කැමතියි. එයා කෝවිලෙත් යනවා, පන්සලුත් යනවා, පල්ලිත් යනවා, තිරුපතිත් යනවා, අරහෙත් යනවා, මෙහෙත් යනවා. හැම දැනම එයා යනවා. එයා හැම දෙයකටම කැමතියි. ඉතින් මේ වගේ දෘෂ්ටියක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මෙයාට නුවණ තියෙනවා නම් මෙයා කල්පනා කරනවා සියලු දේට මං කැමතියි කියන දෘෂ්ටිය දැඩි ලෙස අල්ලාගෙන එහෙම දැඩි ලෙස බැහැගෙන මේක තමයි හරි. අනිත් ඔක්කොම වැරදි. ඉද මේව සත්‍යම් මෝග මඤ්ඤන්ති. මේමයි සත්‍යයන් සියල්ල හිස් කියලා මම ප්‍රකාශයක් කරන්න ගියොත් මං හිතන විදිය තමයි හරි අනිත් ඒවා වැරදි කියලා මං කියන්න ගියොත් එහෙම මාත් එක්ක රණ්ඩුවට එනවා දෙන්නේ. මාත් එක්ක වාද කරන්න දෙන්නෙක් එනවා. ඒ තමයි සියල්ලටම අකමැති කියන එකනත් වාද කරන්න එනවා. පෙලක් දේවල් වලට කැමැති පෙලක් දේවල් වලට අකමැති කියන අයත් වාද කරන්න එනවා. හරි ලස්සනයි මේක. තමන්ගේ අදහස් ඉස්සරහට දැමීමේදී නුවණින් විමසන හැටි මේ කියන්නේ. ඒ නිසා මම මේක කියලා මේකමයි හරි අනිත් ඒවා වැරදි කියලා මමත් ග්‍රහණය කළා කරගන්න ගියොත් ප්‍රකාශ කරන්න ගියොත් එහෙම මට මේ දෙගොල්ලක් එක්ක රණ්ඩු වෙන්න වාද කරන්න වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දෙදෙනාගෙන් එක මට කෝලාහලයක් ඇති වෙනවා. ඉතින් මෙසේ දබරයක් ඇති වුණොත් විවාදයක් ඇති වුණොත් විවාදයක් දබරයක් ඇති වුණොත් විවාද හට ගන්නවා. විවාද හට ගත්තොත් එහෙම පීඩාවක් ඇති වෙනවා. පීඩාව ඇති වුණොත් වෙහෙසක් ඇති වෙනවා. වෙහෙස ඇති වුණාට පස්සේ මේ විදිහට දබර හට ගැනීම, වාද විවාද කිරීම, දුක් පීඩා ඇතිවීම, වෙහෙසටපත් වීම තමා තුළ ඇති වෙන බව දකිනවා. දකින්නට මෙයා කල්පනා කරනවා ඇයි නිකන් මං වෙහෙසටපත් වෙන්නේ කියලා එයා කල්පනා කරනවා. ඊට වැඩිය හොඳයි මම මගේ අදහස අත්හැරලා දානවා කියලා එයා දෘෂ්ටිය අත්හරිනවා. ආය අමුතු දෘෂ්ටි වලට බැඳෙන්නෙත් නැහැ. ඔන්න ඔය විදිහට තමාගේ දෘෂ්ටිය ගැන උනත් නුවණින් විමසලා අරුබුද ඇති වෙන්නේ නැති විදිහට තමාගේ දෘෂ්ටිය අත්හැරියා. දැන් අද කාලේ තියෙන්නේ ওই විදිහට නුවණින් විමසලා දෘෂ්ටිය අත්හැරිලා නෙවෙයි. දෘෂ්ටිය ඇතුලේ හංගගෙන කරබාගෙන ඉන්නවා. නුවණින් විමසන්නේ නැහැ. ඉතින් මෙයා තමන්ගේ දෘෂ්ටියත් අත්හැරියා වෙන දෘෂ්ටියකට ගියෙත් නැහැ. පින්වත් අග්ගිවෙස්සන දැන් ඔය ඉන්නවනේ එක්කෙනෙක් මම කිසිම දෙයකට කැමති නැහැ කියලා. මෙයා මේ දෘෂ්ටියේ පරිලැවිලා මෙයා දැඩිව අල්ලාගෙන මෙයා ප්‍රකාශයක් කළොත් කිය යන්න ගියොත් මේවමයි හරි අනිත් ඒවා වැරදි. ඒ කියන්නේ මං කිසිම දෙයකට අකමැති. කිසිම දෙයක් වැඩක් නැහැ. කියන දෘෂ්ටියක් මෙයා කියන්න ගියොත් මේකමයි හරි අනිත් ඒවා බොරු කියලා. දෙන්නෙක් මෙයත් එක්ක කලකෝලහලට එනවා. සියලු දෙයට කැමති කියන එක්කෙනත් මෙයත් එක්ක රණ්ඩුවට එනවා. අර පෙලකට කැමති පෙලකට අකමැති කියලා දෙපැත්තට වෙන්න එක්කෙනෙක් ඉන්නවනේ. එයත් එනවා මෙයත් එක්ක අරුබුදීට. වාද විවාද කරන්න එනවා. වාද විවාද තර්ක විතර්ක කරන්න ගියට පස්සේ හරි පීඩයි, හරි වෙහෙසයි. ඒ වෙහෙස නිසා මේ විදිහට දබර හට ගැනීමත්, වාද විවාද කිරීමත්, දුක් පීඩා ඇතිවීමත්, වෙහෙසටපත් වීමත් තමා තුළ ඇති වෙන බව දකිමින් ඒ දෘෂ්ටිය පවා අත්හරිනවා.
ඒ නිසා එයා තමාගේ දෘෂ්ටිය අත්හරිනවා. වෙනත් දෘෂ්ටියකට අසු වෙන්නෙත් නැහැ. ඔන්න ওই විදිහට ඔය දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙන්නේ. ওই විදිහටමයි ওই දෘෂ්ටීන්ගේ දුරු කිරීම වෙන්නේ. නුවණින් විමසලාම තමාගේ දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අග්ගිවේසන පෙලක් අය ඉන්නවනේ මං ඇතන් දේවල් වලට කැමති ඇතන් දේවල් වලට අකමැති කියන දෘෂ්ටි. එයා ඕකම ග්‍රහණය කරගෙන ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤන්ති මේකමයි හනි අනිත් ඒවා වැරදි කියලා කියන්න ගියොත් එහෙම එයාත් එක්කත් දෙන්නෙක් එනවා දබරෙට. ඒ තමයි අර සියල්ල හරි කියන එක්කෙනයි සියල්ල වැරදි කියන එක්කෙනයි ඒ දෙන්නම මෙයාට එනවා. මොකද මෙයා භාගේ ඉන්න චරිතයක්. මෙයා කල්පනා කරනවා මාත් එක්ක වාද විවාද තර්ක විතර්ක කරන්න ආවට පස්සේ මට එක වෙහෙසක්, පීඩාවක්, කරදරයක්. ඇයි ඉතින් මං ওই දෘෂ්ටි අල්ලගෙන ඉන්නේ කියලා අත්හරිනවා. ආය දෘෂ්ටි වලට බැඳෙන්නේ නැහැ. මේක නුවණින් විමසලාම කරන එකක්. දෘෂ්ටි නිසා ඇතිවන වෙහෙස පීඩාකාරී බව නුවණින් විමසලා දෘෂ්ටි අත්හරිනවා. ආය දෘෂ්ටි වලට බැඳෙන්නේ නැහැ. ওই විදිහට තමයි දෘෂ්ටි දුරු කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අග්ගිවේසන බලන්න මේ ශරීරේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය මාතා පෙත්තික සම්භවා අම්මා තාත්තා නිසා හටගත් දෙයක්. ඊළඟට බත් වෑංජන ආදියෙන් පෝෂණය වෙන දෙයක්. අනිච්චුච්ඡාදන බෙහෙදන පරිමන්දන විද්ධාංසන ධම්මෝ අනිත්‍ය වූ ඉලින් පිරිමැදීන් විසිරීන් ආදී උරුම කරගත්ත දෙයක්. මේ ඉලින් පිරිමැදීන් සේදීන් හොදලා අතපය හරවහරවා මේ ශරීරය පවත්වා ගන්න තියෙන්නේ. ඒ නිසා මේ කය නුවණින් විමසන්න ඕන මේ ශරීරය දිහා. දැන් ඔන මානසික පැත්ත නුවණින් විමසලාම අයින් කරගෙන තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ ශරීරය දිහා බලන්න. තමන්ගේ ශරීරය දිහා බලන්න කිව්වා මේ ශරීරය අම්මා තාත්තා නිසා හටගත්ත කන බොන දේවල් වලින් හැදෙන මේ ඇඟ හොදලා පිරිමැදලා පවතින මේ අනිත්‍ය ශරීරය දිහා මෙන්න මේ ආකාරයෙන් බලන්නකෝ. අනිච්චතෝ අනිත්‍ය වශයෙන් බලන්න. දුක්ඛතෝ දුක් වශයෙන් බලන්න. රෝගතෝ රෝගයක් වශයෙන් බලන්න. ගණ්ඩතෝ ගඩුවක් වශයෙන් බලන්න. සල්ලතෝ උලක් වශයෙන් බලන්න. අගතෝ පීඩාවක් විදිහට බලන්න. ආබාධතෝ ආබාධයක් විදිහට බලන්න. පරතෝ අනුන්ට අයත් දෙයක් විදිහට බලන්න. පලෝකතෝ බිඳී යන දෙයක් විදිහට බලන්න. ඊළඟට ශුඤ්ඤතෝ තමාට අයත් දෙයකින් හිස්. අනත්තතෝ අනාත්ම දෙයක් විදිහට නුවණින් බලන්න. ওই විදිහට 11 ආකාරයකින් ශරීරය දිහා බලනවා. ඉතින් මේ විදිහට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයත් දෙයක් වශයෙන්, බිඳී යන දෙයක් විදිහට, තමාට අයත් නැති ශූන්‍ය දෙයක් විදිහට, අනාත්ම දෙයක් විදිහට මේ විදිහට නුවණින් බලනකොට කායික ආශාවක් ඇද්ද, කාය සෙනෙහක් ඇද්ද, කායානුව සිත බැඳෙන ස්වභාවයක් ඇද්ද, ඒ ප්‍රහාණය වෙලා යනවා. මේ අනිත්‍ය දුක්ඛ ආදී ගඩුවක් උලක් ආදී වශයෙන් විස්තර වශයෙන් බලන හැටි අපි පිවිතුරු නිවන් මාර්ගයේ ධර්ම දේශනාවේ කායානුපස්සනා ධර්ම දේශනා කොටසේ සවිස්තරව විස්තර කළා. දැන් බලන්න කලින් ධර්ම දේශනා අහලා ඒ කරුණ සිහි කරගෙන නුවණින් විමසාගෙන තිබීම කොයිතරම් උපකාරයිද? මේ ශරීරයේ දිහා බලන්න ඕන ඔය අනිත්‍ය දෙයක් විදිහට බලන්න ඕන. දුක් දෙයක් විදිහට බලන්න ඕන. ඊළඟට රෝගයක් විදිහට බලන්න ඕන. ගඩුවක් ඇදුම් කන ගඩුවක් දිහා බලනවා වගේ බලන්න ඕන. මේ ශරීරයේ ඒ වගේ ස්වභාවයක් තියෙනවා නේද කියලා නුවණින් විමසන්න ඕන. අනිත් අයට අයිති දෙයක් විදිහට, උලක් කනුන දෙයක් විදිහට හැම වෙලාවෙම පීඩා විඳ ඉන්නේ මේ ශරීරය නිසා. මේ විදිහට ශරීරයේ යථා ස්වභාවය ওই විදිහට බැලුවොත් තමයි පින්වත්නි ඇඟ ගැන තියෙන ආසාව දුරු වෙන්නේ. කයේ ස්නේහය කාටත් ජීවිත අවබෝධයක් නැති කයේ යථා ස්වභාවය විමසන්නේ නැති අය වයසට ගිහිල්ලා දත් වැටිලා
අවසාන හුස්ම පොද හෙලද්දිනුත් කායික ස්නේහය තියෙනවා. ඊළඟට කය ගැන ආසාව තියෙනවා. ලෙඩ ඇඳේ බට ගහලා ඉන්න කෙනත් දිවෙන් යමක් කන්න බැරි වීම ගැන දුක් වෙනවා. නැගිට ගන්න බැරි වීම ගැන දුක් වෙනවා. උසුම මරණයට උසුම හිර වීගෙන යනකොටත් උසුම ගන්න බැරි වීම ගැන දුක් වෙනවා. ඇයි ඒ? කායික ස්නේහය, කාය බැඳීම ඔහුගේ සිතේ පවතින නිසා. ඊට පස්සේ පින්වත්නි මේ ඔක්කොම ප්‍රහාණය වෙන්නේ මේ 11 ආකාරයකින් කයේ යථා ස්වභාවය දැක්කොත්. කයේ යථා ස්වභාවය දකින්න නැතුව නම් මේ ඇඟට තියෙන ආසාව නම් නැති වෙන්නේ නැහැ. තමන්ගේ ඇඟට තියෙන ආසාව නැති වෙන්නේ නැතුව එක එක්කෙනාගේ ඇඟවල වලට තියෙන ආසාවත් නැති වෙන්නේ නැහැ. කයේ යථා ස්වභාවය දැක්කේ නැත්තම්. පින්වතුනි බාහිර රූපවලට, බාහිර කයවල වලට උනත් තියෙන ආසාව දුරු කරගන්න යම්කිසි නුවණැත්තෙක් කැමති නම් ඔහු තමාගේ කයේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, gaduwak වගේ වේදනා දෙන ස්වභාවය, නවදොරකින් අසූචි වැగిරෙන ස්වභාවය, මේ ශාරීරික යථා ස්වභාවය නුවණින් විමසන්න ඕන. තමාගේ ශරීරයේ යථා ස්වභාවය නුවණින් විමසන්න තමයි අනිත් අයගේ ඇඟවල වලට තියෙන ආසාව නැති වෙන්නේ. ඉතින් පින්වත් අග්ගිවෙස්සන බුදුරජාණන් වහන්සේ වදාලා කයේ යථා ස්වභාවය විමසනකොට කය ගැන තියෙන ස්නේහය දුර වෙලා යනවා, කායික ආසාව දුර වෙලා යනවා. පින්වත් අග්ගිවෙස්සන විඳින් තුනක් තියෙනවා. දැන් බලන්න හරි ලස්සනට විස්තර කරනවා. දෘෂ්ටි ලිහින හැටි විස්තර කළා. ඊළඟට කායික ආසාව ලිහින හැටි විස්තර කළා. ඊළඟ මේ ලෝක සත්‍යයට ගොඩාක් ප්‍රකට දේ තමයි සැප දුක, සැප දුක් රහිත විඳින් කියන වේදනා තුන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අග්ගිවෙස්සන වේදනා තුනක් තියෙනවා. ඒත් දැන් මේවා ලස්සනට කායානුපස්සනා, වේදනානුපස්සනා ලස්සනට ධර්ම දේශනාව තුළ මේ නුවණැත්තන්ගේ සිත් තුළ වැඩෙනවා. අග්ගිවෙස්සන වේදනා තුනක් තියෙනවා. සැප විඳීම, දුක් විඳීම, සැප දුක් රහිත විඳීම කියලා විඳීම් තුනක් තියෙනවා. අග්ගිවෙස්සන යම් වෙලාවක සැපක් විඳිනවා නම් ඒ වෙලාවට දුකත් නැහැ, සැප දුක් රහිත විඳීමත් නැහැ. ඉතින් ඒ වෙලාවේ සැප විතරයි තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න පින්වත්නි. එතකොට අනිත්‍ය කියන එක තේරෙනවා. පින්වත් අග්ගිවෙස්සන යම් වෙලාවක දුකක් විඳිනවා නම් ඒ වෙලාවට සැපත් නැහැ, සැප දුක් රහිත විඳීමකුත් නැහැ. ඒ වෙලාවට දුක විතරයි තියෙන්නේ. අපි ව්‍යවහාරයට කියනවා දුක ආස්යෙන් සියුම් සතුටක් විඳිනවා. සතුට ආස්සේ සියුම් දුකක් විඳිනවා. ඒ අපේ මේ සාහිත්‍ය ව්‍යවහාර වචන වුණා මිසක්කා සත්‍ය එක නෙමෙයි. දුකක් විඳින වෙලාවට දුක තමයි විඳින්නේ. ඊළඟට සැප දුක් රහිත විඳීමක් විඳින වෙලාවට අග්ගිවෙස්සන ඒ වෙලාවට සැපත් නැහැ, දුකත් නැහැ, සැප දුක් රහිත විඳීම තමයි තියෙන්නේ. පින්වත් අග්ගිවෙස්සන සැප කියන එක අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පාදයි. ඊළඟට ඡය වෙලා යන දෙයක්, වෙනසී යන දෙයක්, ඇල්ම දුරු කරගත යුතු දෙයක්, ඊළඟට ඇල්ම නිරුද්ධ කරගත යුතු දෙයක් කියලා ඒ වේදනාව, සැප වේදනාව ගැන ආකාර 7කින් බලනවා. මොකද ආකාර 7 සැප විඳීම අනිච්චතෝ, අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වෙන දෙයක්. සංකතයි කියන්නේ මේ සැප වේදනාවේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා, වෙනසීමක් තියෙනවා, ඒ අතර වෙනස් වීමක් තියෙනවා. සැප වේදනාවේ සංකතයක ලක්ෂණ තියෙනවා. ඊළඟට සැප වේදනාව හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ, ස්පර්ශය නිසා හටගත්තේ. ඊළඟට සැප වේදනාව ඡය වෙලා යන දෙයක්, වෙනසිලා යන දෙයක්. කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඡය වෙලා යනවා, වෙනසිලා යනවා. ඇල්ම දුරු කරගන්න ඕන සැප කෙරෙහි, ඊළඟට ඇල්ම නිරුද්ධ කරගන්න ඕන සැප කෙරෙහි. මේක හොඳට මෙහා නුවණින් විමසනවා.
මේ විදිහටම පින්වත් අග්ගිවෙසන දුක් විඳීමත් අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, ඡය වී යන දෙයක්, වෙනසී යන ස්වභාවයට අයිති දෙයක්, ඇල්ම දුරු කරගත යුතු ස්වභාවයට අයිති දෙයක්, ඇල්ම නිරුද්ධ කරගත යුතු ස්වභාවයට අයිති දෙයක්. එතකොට අපි දැන් සැපක් ආවොත් දුකක් ආවොත් අපිට සැප ආවට පස්සේ මේක අනිත්‍යයි සංකතයි පටිච්ච සම්පන්නයි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං කියලා මේ කොටස් හතකට ඒ සැප වේදනාව විදර්ශනා කරන්නේ නැහනේ. දුක් වේදනාවත් විදර්ශනා කරන්නේ නැහනේ. සැප දුක් රහිත විඳීමත් විදර්ශනා කරන්නේ නැහැ. විදර්ශනා කරන්න ওই වේදනා තුන ප්‍රකටව වෙන් කරගන්නත් බෑනේ. එතකොට මේකට හේතුව තමයි අපි සිහිය දියුණු කරන්නේ නැති බව, නුවණ දියුණු කරන්නේ නැති බව, ධර්මය අහලා අපේ ජීවිතේ බෙද බෙදා බලන්නේ නැති එක. නුවණැති ප්‍රඥාවන්තයා මේක බෙද බෙදා බලනවා. බෙද බෙදා බලනවා කියන්නේ දැන් මේ දේශනාව කරන වෙලාවේ පිටිපස්සෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලසලා ඉන්නේ. පවන් සලසලා ඉද්දී මේවා බෙද බෙදා බලනවා. දැන් වෙන කටයුත්තක් කරනවා. කරද්දී නුවණින් බෙද බෙදා බලනවා. භාග්‍යතුන් වහන්සේ දීඝනකට මේ ධර්මයේ දේශනා කරද්දී සාරිපුත්තයන් වහන්සේ පවන් සලසලා ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේ කල්පනා කරනවා මේක මෙහෙමයි කියලා. දැන් සාරිපුත්තයන් වහන්සේගේ සාමාන්‍ය දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේට ඉක්මනින් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ උපද්දවන්න පුළුවන්. මොකද සාරිපුත්තයන් වහන්සේ සුඛා පටිපදා කිප්පා අභිඥා වේගෙන් ධර්මය අවබෝධ කරන සුවසේ ධර්මය අවබෝධ කරපු උත්තමෙක් තමයි සාරිපුත්තයන් වහන්සේ. මහාන්සි වෙලා ගොඩාක් වෙහෙසිලා දුක් වෙහෙස ගත කෙනෙක් නෙවෙයි ධර්ම අවබෝධ කරන්න. හේතුව ඒ වෙහෙස දුක දුන්නේ ප්‍රඥාව. අතිශයින් මෝරාගිය ප්‍රඥාව විසින් සාරිපුත්තයන් වහන්සේ ඉච්ඡර සැපවත් කළ ප්‍රතිපදාවේදී අරහත්ත්වයේ සියලු දෙනාට සාන්තයි ප්‍රණීතයි. මේ අරහත්ත්වයට තියෙන මාර්ගය පුරුදු කර ගැනීම ගැන මේ කියන්නේ. ඒතර පවන් සලසලා ඉදින් මේ වේදනා තුන අනිත්‍ය වශයෙන්, සංකත වශයෙන්, පටිච්ච සමුප්පන්න වශයෙන්, ඡය වී යන දෙයක් විදිහට, වෙනසී යන දෙයක් විදිහට, ඇල්ම දුරු කරගත යුතු, ඇල්ම නිරුද්ධ කරගත යුතු දෙයක් විදිහට බලනවා වේදනාවල් තුන දිහා. දීඝනකත් හොඳට අහගෙන නුවණින් විමසනවා. හිතෙන් හිතනවා. පින්වතුනි බණක් අහනකොට හිතෙන් හිතන්න. ඔහේ ඉන්නේ නැතුව. පිළිම වලට බණ කියනවා වගේ, රොබෝලට බණ කියනවා වගේ නැතුව ටිකක් හිතන්න මනසෙන්. එතකොට මේවා දැනෙන්න ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පින්වත් අග්ගිවෙස්සන මෙසේ ඒවම් පස්සං අග්ගිවෙස්සන සුතවා ආර්ය ශාවකෝ මේ විදිහට දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයාට මොකද්ද වෙන්නේ? සුඛාපි වේදනා සැප වේදනාව කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. දුක් වේදනාව ගැනත් අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. සැප දුක් රහිත වේදනාව ගැනත් අවබෝධයෙන් කලකිරෙනවා. ඒ අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ ඒ විදිහටම යථා ස්වභාවයෙන් නුවණින් විමසනකොට. කලකිරුණ විට නොයැලෙනවා. නොයැලෙනකොට නිදහස් වෙනවා. විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණ ඥානෙ උපදිනවා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණියං නාපරං ඉත්තත්තා යාති පජානාතේති. ඒ ඉපදීම ෂේ වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, ඊළඟට කතං කරණියං කළ යුත්තේ කළා, ඊළඟට නාපරං ඉත්තත්තා යාති පජානාති ආපහු ඉස්සරහට කරන්න දෙයක් නැත කියලා ඒ අරහත් ඥානය රහතන් වහන්සේට උපදින විමුක්ත ඥානෙ උපදිනවා. බලන්න තමාගේ දෘෂ්ටි අත්හැරලා තමාගේ මේ ඕලාරික කය 11 ආකාරයකට විදර්ශනා කරලා ඒ ඇති වෙන සැප දුක් රහිත විඳීම පවා විදර්ශනා කරලා එයින්ම නිදහස් වෙලා යනවා. කොච්චර ඕපනයිකයිද ධර්මී. තමා තුළින් බලන්න තියෙන්නේ. අර දෘෂ්ටි තිබ්බේ බාහිරට විසිරිලා. අරක හරි මේක වැරදි, අරක හරි මේක වැරදි කියලා දෘෂ්ටි තිබ්බේ බාහිරට විසිරිලා.
දෘෂ්ටි ගොඩක් කරේ තියාගෙන දෘෂ්ටි ජංජාලයක් මිටින් මොලවගෙන දීගෙන කාවේ. ඒ දෘෂ්ටි ටික ලිහලා දැම්මා. ලිහලා දැම්මට පස්සේ තමා තනි වුණා. තනි වෙච්ච තමාගේ ශරීරයේ ස්වභාවය විස්තර කළා. ඒ ශාරීරික ස්වභාවය විස්තර කරනකොට ඉතුරුනා ශාරීරිය මුල් කරගෙන ආයතන හය මුල් කරගෙන විඳින සැප දුක සැප දුක් රහිත විඳීම. ඒ වේදනාව පවා විස්තර කළා. ඒකට මේ වේදනාවේ අනිත්‍ය ස්වභාවය, වේදනාවේ සත්‍ය ස්වභාවය ආකාර 7කින් විස්තර කළා. අනිත්‍ය වශයෙන්, සංකත වශයෙන්, පටිච්චසමුපාද ආදී වශයෙන්. ඒ ටිකත් විස්තර කර යනකොට ඇලෙන්න දෙයක් නැහැ. ඇත්තටම ඉතින් ඒ කාලේ මේ විස්තර කරන ධර්මයේ ප්‍රඥා සම්පත්තියෙන් ග්‍රහණය කරගත්තා. පින්වතුනි මේ ලෝකේ කෙලෙස් සහිත රාග දේශ මොහ වලින් බැටකන මේ කෙලෙස් සහිත මිනිස්සුන්ට රාග දේශ මොහ කෙලෙස් වල පවා අඩු වැඩි වීම තියෙනවා. සමහර අයට ඉක්මනට රාගය හට ගන්නවා. පුංචි වචනෙන්, පුංචි දැක්මෙන්, පුංචි ස්පර්ශයෙන් රාගය හට ගන්නවා. සමහර අයට එහෙම නැහැ. සමහරට රාග ආදී කෙලෙස් උපදවන්න ගොඩාක් වෙහෙසෙන්න ඕන. සමහරට තරහ ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ, තරහ එනවා. සමහරට තරහ ගස්වන්න ගොඩක් මහන්සි ගන්න ඕන. කෙලෙස් වල පවා අඩු වැඩි බවක් තියෙනවා. ඒ වගේ තමයි ප්‍රඥාවේ. සමහරගේ ප්‍රඥාව සනිකව උපදිනවා. සමහරගේ ප්‍රඥාව උපද්දවන්න ගොඩාක් වෙහෙසෙන්න ඕන. මේ උත්තමයෝ වහා ප්‍රඥාව උපදින අය. භාග්‍යතුන් වහන්සේ අරමුණ විතරයි දෙන්නේ, ඉක්මනට තේරෙන්න ගන්නවා. ඉක්මනට තේරෙන්න ගන්නවා. ඉතින් පින්වත් අග්ගිවේසන, එසේ විමුක්ත සිත් ඇති භික්ෂුව කිසිවෙකු සමග වාද කරන්නේ නැහැ. ඇත්තටම නිදහස් වුණා නම්, කෙලෙස් වලින් නිදහස් වුණා නම් වාද කරන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් වාද කරන්නේ නැහැ. කිසිවෙකු සමග විවාද කරන්නේ නැහැ. වාද කරන්නෙත් නැහැ, විවාද කරන්නෙත් නැහැ. ලෝකෙහි යමක් කියන ලද්දේ නම් එය නොබැඳුණු සිතින් යුතුව ව්‍යවහාර කරනවා. ලෝකයේ මිනිස්සු කතා කරන වචන තියෙනවා. ඒවා බැඳෙන්නේ නැති හිතකින් ව්‍යවහාර කරනවා. රහතන් වහන්සේ දන්නවා මම කියලා කෙනෙක් නැති බව. ඊනොට ලෝකේ ව්‍යවහාරයට මම කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් රහතන් වහන්සේ වචනෙත් එක්ක එකතු වෙලා නැහැ. රහතන් වහන්සේ දන්නවා මේ ඔක්කොම අනිත්‍ය දේවල්, දුක් දේවල්, වෙනස් වෙලා යන දේවල්. නමුත් රහතන් වහන්සේ සංඝලාභේ රකින්නවා, ආරක්ෂා කරනවා, වීර විහාර රකින්නවා, සිවුර රකින්නවා. නමුත් රහතන් වහන්සේගේ අවබෝධඥානයේ තියෙන අනිත්‍ය මේ හොඳට තේරුම් ගන්න. මේ බලන්න රහතන් වහන්සේ නමකගේ ස්වභාවය බලන්න. මේ පින්වත් අග්ගිවේසන මෙසේ විමුක්ත සිත් ඇති භික්ෂුව, ඒ කියන්නේ රහතන් වහන්සේ කිසිවෙකු සමග වාද කරන්නේ නැහැ, විවාද කරන්නේ නැහැ. ලෝකේ යමක් කියන ලද්දේ නම් එය නොබැඳුන සිතෙන් යුතුව විවහාර කරනවා. ලෝකේ මිනිස්සු කතා කරන සාමාන්‍ය විවහාරයෙන් කතා කරනවා. මිනිස්සු චෛත්‍ය වලට වඳිද්දි, බෝධි වලට වඳිද්දි, ඊළඟට පින් දහම් කරද්දී රහතන් වහන්සේලා ඒවට විරුද්ධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නිවනේ තියෙන සැපය දන්නවා. නමුත් ලෝකේ සත්වයා ව්‍යවහාර කරන භාෂාව ව්‍යවහාර කරනවා. ඒකනේ පින්වත්නි, අරහත්ත්වය කියන්නේ හරි ශාන්ත දෙයක්, ප්‍රණීත දෙයක්, නිකලෙස් දෙයක්, තමා අත්දකින්න දෙයක්, සුන්දර දෙයක්. ඒ රහතන් වහන්සේට තමාගේ රහත් භාවය ලෝකෙට කියා පාන්න උවමනාවක් නැහැ. මේ ධර්මයේ වලින් තමයි අපිට මාර්ගඵලලාභීන් හොයාගන්න පුළුවන්. ඒ වෙලාවේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිටුපසින් භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් සිටගෙන සිටියා. එහිදී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ අදහස ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මයන් පිළිබඳව දැන් භාග්‍යතුන් වහන්සේට පිටිපස්සෙන් පවන් සලසලා සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට අදහසක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මයන් පිළිබඳව විශිෂ්ට වූ නුවණින්මයි ප්‍රහාණය කිරීම ගැන අපට වදාරන්නේ. සුගතයන් වහන්සේ ඒ ධර්මයන් පිළිබඳව
විශිෂ්ට වූ නුවණින්මයි දුරු කිරීම ගැන අපට වදාරන්නේ කියලා නුවණින් හිතුවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම නුවණින් විමසා දුරු කරන දෙයක් කියන්නේ. ආවට ගියාවට අත්හරින දෙයක්වත් ආවට ගියාවට කියන දෙයක්වත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දියුණු කරපු නුවණකින් මේවා දිහා දකින්න ඕන විදිහක් මේ විස්තර කරන්නේ. නුවණින් විමසා ඉන්න ආකාරයක් ගැන මේ විස්තර කරන්නේ කියලා සිහි කර ඉන්නකොටම සාරිපුත්තයන් වහන්සේගේ හිත සියලු කෙලෙස් වලින් උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වුණා. උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වුණා. ඉතින් ඒ බලන්න ඒ පවන් සලසලා ඉද්දින් අරහත්ත්වයටපත් උනේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ දෘෂ්ටි දුරු කරන හැටි, කය කෙරෙහි ආසාව දුරු කරන හැටි, වේදනාවන් කෙරෙහි තියෙන තෘෂ්ණාව දුරු කරන හැටි කියලා දුන්න ක්‍රමය මොකද්ද කියලා හොඳට හිතට ගියා. හොඳට හිතට ගියා. එතකොට හිතට යනකොට ඒත් එක්කම කෙලෙස් ප්‍රහාණය වෙලා ගියා. ඉතින් මේ විදියට දීඝනක පිරිවැජ්‍යාටද යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. හේතුන් නිසා යමක් හට ගන්නවා නම් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහංයස පහළ වුණා. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී. සෝතාපන්න උනා කියන එකයි ඔය කියවේ. සෝතාපන්න වෙච්ච කෙනාට පහළ වෙන ඇස මොකද්ද? විරජං වීතමලං ධම්මචක්කුං. කෙලෙස් රහිත අවිද්‍යා මලකඩ රහිත දහංයස පහළ වුණා. ඉතින් බලන්න එකම දේශනාවෙන් සාරිපුත්තයන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. දීඝනක පිරිවැජ්‍යා සෝතාපන්න බවටපත් වුණා. ඉතින් නුවණේ හැටියට ඉතින් කොහොම හරි මේ ඇත්තෝ මඟඵල ලැබුවා. බලන්න මේ ධර්මය වාද විවාද තර්ක විතර්ක මොනවත් නැති ධර්මයක්. තමාටම තමා අවබෝධ කරගන්න ධර්මයක්. ඉතින් දුටු දහං ඇති, දිට්ඨ ධම්මෝ, පත්ත ධම්මෝ, දුටු දහං ඇති ධර්මයට පැමිණි. දැන් මේ කියන්නේ දීඝනක ගැන. දීඝනක ධර්මයේ දැක්කා. දැන් බලන්න දීඝනක මම තෙරුවන් සරණ යනවා කියලා කියනවා. සාරිපුත්තයන් වහන්සේ චාමරේ බිම තියලා ස්වාමීනි ඔබ වහන්සේට පින් සිද්ධ වේවා මම දැන් රහත් වුණා කියලා කිව්වද? එහෙම නැහැ. සාරිපුත්තයන් වහන්සේ පවන් සලසලා ඉන්නවා. අමුතුවෙන් බැනර් පෝස්ටර් ගහ ගැනීමක් නැහැ. තමන්ගේ කටයුතු ඒ රහත් වෙන්න කලිනුත් පවන් සැලුවා රහත් වෙලත් පවන් සලනවා. අද සමහර උපාසකම්මලා ඉන්නවා මං දැන් සෝවන් වෙලා මට දැන් ගෙදර වැඩ කරන්න බෑ. උඹලා මට උයලා දියන්ලා උපස්ථාන කරපල්ලා කියලා. එයා 아무තුම ජංජාලයක් නටනවා වෙනම තමන් මගපල් ලැබුවා කියලා. එයා අඳින ඇඳුම වෙනස් කරනවා, කතා කරන විදිහ වෙනස් වෙනවා. එයාගේ හැම දෙයක්ම වෙනස් වෙනවා. දැන් මේ සාරිපුත්තයන් වහන්සේ රහත් වෙන්න කලිනුත් පවන් සැලුවා, රහත් වුණාට පස්සෙත් පවන් සැලුවා. බුදුරජාණන් වහන්සේට කරපු උපස්ථාන ඒ විදිහටම කළා. අද කාලේ පැවිදි වෙච්ච ගමන් හොඳට වත් පිළිවෙත් කරගෙන ඉන්නවා. පස්සේ කාලයක් ගිහිලා එයාට හිතුණා මම දැන් මාර්ගඵල ලැබුවා කියලා. සියලු දේවල් අත්හැරලා එයා පුටුවේ ඉඳගෙන දැන් මං මගපල් ලැබලා තින්නේ මගෙන් උපදෙස් ගනින්න මෙහෙමයි කියලා. ඔය වගේ එක ජංජාල මේ ලෝකේ තියෙනවා. එතකොට මේ ධර්මයේ ඉගෙන ගැනීමේ තියෙන වාසනාව තමයි හරි වැරද්ද Tamanට ඉගෙන ගන්න පුළුවන්. මේවා කියන්නේ පින්වතුනි වාද විවාද කරගන්න නෙවෙයි. එකිනෙකාට ගරහන්නත් නෙවෙයි. මේ ධර්මයේ අධර්මයේ කියන එක Tamanට තේරුම් ගන්න පුළුවන් නුවණ. ඇති කර ගැනීම පිණිසමයි මේ ධර්මයේ කියන්නේ වෙනනම් හේතුවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදීම පිණිසමයි මේ ධර්මයේ කියන්නේ වෙනනම් හේතුවක් නැහැ. මේවා ඉගෙන ගන්නකොට හිතට සතුටක් ඇති වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ කොච්චර විරාගී නිකලෙස් ධර්මයක්ද පිරිසිදුයි. කැඩපතක් වගේ පිරිසිදුයි ධර්මය. එතකොට මේ විදිහට දහම් දැනගත්ත බැසගත් දහම් ඇති, ඊතර වූ සැක ඇති, විගත කතංකති කෙසේද කියලා තියෙන සැකය දුරු කරපු ඊළඟට විසරද බවට පත් වූ
ශාස්ත්‍රූ සහ අපරප්පච්චය සත්තු ශාසනය. කිසි කෙනෙක්ගේ උපකාරයක් නැතුව වුණත් අනිවාර්යයෙන් මඟපල් ලබන්න නුවණ මෙහෙව ගන්න පුළුවන් බවට පත් වෙනවා සෝවන් වුණාම. මේ දීගණක පිරිවැජියා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියා හිටනවා අභික්ඛන්තම් බන්තේ අභික්ඛන්තම් බන්තේ ස්වාමීනි තාම සුන්දරයි. ස්වාමීනි තාම සුන්දරයි. යටට හැරි වෙච්ච දෙයක් උඩට හැරෙවුවා වගේ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ. මම් මුලා වූ කෙනෙකුට පාර පෙන්නුවා වගේ. ඇස් ඇති කෙනෙකුට අඳුරේ රූප දකින්න තෙල් පහනක් දැරුවා වගේ. භාග්‍යතුන් වහන්සේ නොඒක ආකාරයෙන් ධර්මයේ දේශනා කළා. මම භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නය සරණ යනවා. මම තෙරුවන් සරණ ගිය උපාසකෙක් වශයෙන් දරාගෙන සේක්වා කියලා තෙරුවන් සරණ ගියා. නියපොතු ටික කපලා හොඳ උපාසකෙක් වුණා. පාඩුවේ ඉන්න උපාසකෙක් බවට පත් වුණා. විගඩම් ඔක්කොම නතර කළා. නතර කරන්න දෙයක් නැහැ නතර වුණා. සත්‍ය ජීවිතය අවබෝධ කළා. සාරිපුත්තයන් වහන්සේ පවන් සැල්ලුවා. භාග්‍යතුන් වහන්සේ ආසනෙන් නැගිට වැදාලට පස්සේ සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන ගියා. දැන් මං රහත් වෙලා ඉන්නේ කියලා එදා ඉඳලා භාවනා නොකර හිටියේ නෑ. උන්වහන්සේලා ඒ අරහත් ඵල සමාධියේ වින්දා. සිවුරු සේදුවා, සිවුරු පඬ ගැහුවා, භාවනා කළා, පිණ්ඩපාතේ ගියා. ඒ සාමාන්‍ය කටයුතු ඔක්කොම ඒ විදිහට සිද්ධ වෙනවා. මේ දේශනාවේ තියෙන ලෝකෙහි යමක් කියන ලද්දේ නම් ඒ නොබැඳුන සිතින් යුතුව විවහාර කරනවා. කතා කරන වචන පවා ඒ රහතන් වහන්සේලා පරණ විදිහටම කතා කරනවා. හැබැයි ඒ රහතන් වහන්සේලාගේ හිත ඒ ලෝකෙත් එක්ක බැඳිලා නැහැ. මේ ඇත්තටම පින්වතුනි අනිහි රහතන් වහන්සේලා ගැන නම් හිතා ගන්නවත් බෑ. ඒ උත්තමයන්ගේ ජීවිතවල පරම පවිත්‍ර භාවයත් ඒ නිකලෙස් බවත් හිතා ගන්නවත් බෑ. මේ වගේ ධර්ම දේශනාවක්වත් අහනකොට තමයි හිතට යම් දෙයක් දැනෙන්නේ. ඉතින් ඒ නිසා ඕන් අද දවසේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේ අරහත්වයට පත් වෙච්ච හැටි, දීගණක පරිවැජ්‍ය සෝතාපන්න වෙච්ච හැටි, උතුම් මඟඵල ලැබූ විස්තරය අපි ඉගෙන ගත්තා. දැන් මේ කාරණාවෙන් තේනවා එකම ධර්ම දේශනාව එකම බුදුරජාණන් වහන්සේ එකම වෙලාවේ එකම තැන දේශනා කළා. එකම තැන හිටපු දෙන්නට දෙවිදියකට අවබෝධ වුණා. එක්කෙනෙක් සෝවාන් වුණා, එක්කෙනෙක් අරහත්වයට පත් වුණා. තම නැන පමණින් ධර්මය අවබෝධ කරනවා කියන එක දැන් තේරෙනවද? භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව හරි පිළිවෙලයි, ස්වාක්ඛාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි. පච්චත්තං වීදිතබ්බෝ විඤ්ඤෝහි කියන්නේ ඒටයි. ඉතින් ඒ නිසා අද දවසේ අපි උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මඟපල් ලැබූ විස්තර ඉගෙන ගත්ත මේ පින් බලෙන් අපිටත් මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා අපි උතුම් අදිස්ථානයක් ඇති කරගනිමු. ඉතින් පින්වත්නි අද දවසේ පියසීලී මහත්මිය විසින් තමන්ගේ දෙමව්පියන්ට පින් පමුණුවමින් මේ වටිනා ධර්ම දානීය පින රැස් කරගත්තේ. ඉතින් අපි පින් අනුමෝදන් කරනවා පින් කැමති සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා, මේ සියලු දෙනාම ආරක්ෂා කරත්වා. ඒ වගේම පියසීලී මහත්මිය නමින් මිය පරලෝකීය BDA ගුණසේකර පියාණන්ට, KL දෙලිනෝනා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ ඇතන්ගේ විශ්‍රාම වැටුමින් අඟුලිමාල සෑයට ඒ උපකාරක මෙවලම් පූජා කරලා රැස් කරගත්ත පින් අද දවසේ ධර්ම දානයේ මේ තුලින් රැස් කරගත්ත පින ඒ මිය පරලෝකීය BDA ගුණසේකර පියාණන්ටත්, KL දෙලිනෝනා මෑණියන්ටත් අනුමෝදන් වෙත්වා. හදිසි අනතුරකින් මිය පරලෝකීය බන්දුවති ගුණසේකර පුංචි අම්මාට, විජේසිරි ගුණසේකර අයියාට මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝකීය ඥාතීන් මේ පින් බලෙන් පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම මේ රැස්ුණ පින් එතන මේ වාගේ සූත්‍ර දේශනාවක් කතා කරලා දහම්
සැනසෙල්ලක් අපි ලබන්නේ අනේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මය අපිට කියලා දුන්න නිසා. බොහෝ දුක් ගැහැට විඳගෙන නිന്ദා අවලාද විඳගෙන උන්වහන්සේ තනියෙන් මහන්සි වෙලා මේ ධර්මයේ එක එක වචන තෝරා අපිට මේ බුද්ධ ශාසනේ පිහිට ලැබලා දුන්නා. පරම පූජනීය ගෞරවනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සියලු පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට යමා නිවන් සුව බොහෝ දුර නොවේවා. ඒ වගේම පින්වත්නි මහමෙවුනා වාසී උත් ලක්වැසි ලෝවැසි පිළිවෙත් පුරන සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලෙන් ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම පින්වත් පියසීලී මහත්මියට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, ධර්මාවබෝධය ලැබේවා. ඒ වගේම දැනට රෝගාතුරව සිටින දර්ශන උදයාංග පුතාට ඉක්මන් නිදුක් නිරෝගී සුව ලැබේවා. ජීවා චාන්දනී දියණියට, සිඟිති කුමාරී දියණියට, සුගන්ධිකා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් බලෙන් සිත් වේවා, දිගාසිරි සම්පත් වේවා. විජේසේන ගුණසේකර මහත්මයාට ඇතුළු පවුලේ සියලු දෙනාටත් විජේසිරි ගුණසේකර මහත්මයාගේ ඒ ඥාතින් හිතායිසින් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා ඉක්මනින් නිදුක් නිරෝගී සුව ලබත්වා. ලෝක ව්‍යසන වසංගතේ දුරු වේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ඔබ අප කාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් බලෙන් සසර දුකෙන් නිදහස් වීමේ වාසනාවම ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.